ඇත්තටම මම හිතන්නේ මේ අයවැය ගත්තාම දැන් ඉතිහාසයෙන් නම් ගත්තාම සාමාන්‍යයෙන් අයවැයකදී ආණ්ඩු පක්ෂයට උදව් කරපු කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මොනවද සහන කියලා. ඒ කියන්නේ මොනවද අඩු වෙන්නේ, කොච්චරක් අඩු වෙනවද. විපක්ෂ බලන් ඉන්නේ හැමදාම මොනවද වැඩි වෙන්නේ. ඒක තමයි ඒගොල්ලන්ට මාතෘකාවක් තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න. ඉතින් මේක තමයි සාම්ප්‍රදායික අයවැයක ස්වරූපය මේකයි. කට්ටියක් බලාගෙන ඉන්නවා අඩු වෙන එක, කට්ටියක් බලාගෙන ඉන්නවා වැඩි වෙන එක. ওই දෙක තමයි කතා බහ කරේ ඉන්නේ. ඉතින් මම දකින්නේ මේ අයවැයදී මේ අයවැය ගත්තොත් එහෙම ඉතාමත් හොඳින් රටක් විදිහට සමස්ත රටක් කොහොමද ශක්තිමත් කරන්නේ? ආර්ථිකය කොහොමද අපි අවුරුදු 5කින් මේ තරමට එන්නේ? ඒ වගේම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දේශීය කර්මාන්ත දියුණු කරන එක. මේක හැම අයවැයකම කතා කරලා තියෙනවානේ. 1948 ඉඳන් පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම හැම මුදල් ඇමතිවරයෙක්ම හැම ජනාධිපතිවරයෙක්ම හැම අගමැතිවරයෙක්ම කතා කරලා තියෙනවා. හැබැයි මේ දේ සිද්ධ වුණා. ඉතින් මේ අයවැය ගත්තොත් එහෙම ඉතාමත් හොඳින් ඒ ශේෂ්ත්‍රවලට කොහොමද උදව් කරන්නේ? දැන් දේශීය කර්මාන්තය නගා සිටවන්න නම් අපි උදාහරණයකට ගත්තොත් එහෙම ගොවි මහත්තුරු ටික ආරක්ෂා කරන්න, රටේ වවන්න පුළුවන් ටික වවන්න කියනවා විතරක් නෙමෙයි, ඒ අයට තියෙන ඉතුරු ප්‍රශ්න ටිකත් වළක්වලා දෙන්න. ඒ කියන්නේ ඉම්පෝර්ට්ස් එක නවත්තන්න. මේ ආණ්ඩුව මේක කරලා දෙනවා. ඒ කියන්නේ මේ අයවැය ගත්තොත් එහෙම සමස්තම රටක් ශක්තිමත් කරන්න, රටක් සංවර්ධනය කරන්න හැදිච්ච අයවැය. ඒ නිසා බැලූ බැලමට මේ අයවැය ගත්තාම හොඳ ටික එකපාර පේන්නේ නැහැ. හොඳ ටික තියෙන්නේ මේක ඇතුලේ. රට ශක්තිමත් කරන අයවැය. විපක්ෂය අයට පැහැදිලි අදහසක් නැහැ කියන එකට වඩා ඒ අයට යෝජනා කරන්න පුළුවන් නම් කොවිඩ් එකට ආණ්ඩුව අරන් තියෙන ක්‍රියාමාර්ග ටිකට අමතරව ඒගොල්ලන්ට පේන තවත් වෙනස්කම් ටිකක් කෙරෙන්න ඕන නම්, තවත් අලුත් දෙයක් කෙරෙන්න ඕන නම් ඒක යෝජනා කරන එක තමයි වග්යුතු විපක්ෂක වගකීම වෙන්නේ. මොකද ඒ අය විපක්ෂය කියලා කියන්නේ ඔබ්සර්වේෂන් දෙන කට්ටියක් වෙන්න බෑනේ. ඒගොල්ලොත් යම් දිනක බලයට එන්න බලාපොරොත්තු වෙන කට්ටියක්. එහෙමනම් ඒ අය ඔබ්සර්ව් කරනවා වෙනුවට ඒගොල්ලන්ට යුතුයකමක් තියෙනවා ආණ්ඩුව මෙන්න මේ කියන තීන්දුව ටික වැරදි. එහෙනම් ඒකට වඩා මේ ටික හොඳයි. එහෙම කරන්නේ නැතුව අපි මොනවද බලාගෙන ඉන්නවයි කියන කට්ටියත් එක්ක ඇත්තටම මං හිතන්නේ අපිට බලාගෙන දෙයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන වගකීමක් තියෙන විපක්ෂයක් විදියට රයිට් අපේ තියෙන හොඳ ටික නම් හොඳ කියන්න, නරක ටික නම් නරක කියන්න. නරක ටිකට ඒගොල්ලන්ගේ ආව ඔල්ටර්නේටිව් ඔප්ෂන් එකක් තියෙනවා නම් අන්න ඒක සජෙස්ට් කරන්න. අපි ලෑස්ති හොඳ නම් බාර ගන්න. මොකද මේක ආණ්ඩුව හදපු වසංගතයක් නෙමෙයිනේ. මේක ලෝකෙටම බලපාලා තියෙන මේක මුළු ලෝකෙම මේකෙන් විඳවනවා දැන්. රටවල් වල ආර්ථිකය වැටලා තියෙනවා, සාමාන්‍ය ජන ජීවිතය අවුල්ලා තියෙනවා, මිනිස්සු විශාල සංඛ්‍යාවක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ මිය ගියපු කට්ටිය ගත්තොත් එහෙම මහත්යර නෝන නැති වෙලා, අම්මට ළමයාට දරුවෝ නැති වෙලා, දරුවන්ට දෙමව්පියෝ නැති වෙලා, පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන කෙනා නැති වෙලා වෙන්න පුළුවන්. මේක අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මේකට අපි එකතු වෙලා මුහුණ දෙනවා මිසක්. ඉතින් මේකට ඔබ්සර්ව් කරලා ඔබ්සර්වේෂන් කියන කට්ටියත් එක්ක මොනවද අපි කරන්නේ? ඒ පිළිබඳව මං හිතන්නේ අපි හැමෝටම ප්‍රශ්නයක් තියෙනවනේ. අපි මොකද මේක බොහොම විවෘතව කතා කරොත් අපේ රටේ ආර්ථිකය, රට ඇතුලේ නිෂ්පාදනය වන ආර්ථිකය මත ඒ ලැබෙන ආදායමෙන් මේ රටේ සංවර්ධනය සහ මේ රටට තියෙන වියදම් ටික අපිට දරා ගන්න බෑ කියන එක අද හැමෝම දන්න දෙයක්. අපි ආණ්ඩුවේ හිටියයි කියලා නෑ අපිට පුළුවන් මේක බොහොම ලේසි කියන එක නෙමෙයි. ඒක අද තියෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ පහුගිය තිබිච්ච ආණ්ඩු ගත්ත ණය, ඒ වගේම කියව ගන්න පුළුවන් වෙච්ච ඒවා, බැරි වෙච්ච ඒවා, ඒ වගේම අලුත් සංවර්ධන සඳහා ගත්ත ණය මේ සේරම එකතු වුනහම අපි ආර්ථිකයේ යම් අමාරුතනක ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි එහෙම හිටියයි කියලා අපිට එතනින් එහාට යන්න බැරි කමක් නැහැනේ. ඒ නිසා තමයි අපි රටට ගැලපෙන, ලංකාවට ගැලපෙන මොඩල්ස් ටික අපි පාවිච්චි කරන්න ඕනකම තියෙන. උදාහරණයකට ගත්තොත් එහෙම ඉම්පෝර්ට්ස් නවත්තපු එක කෙනෙක්ට විග්‍රහ කරන්න පුළුවන් මේකෙන් ඉකොනොමි එක මල්ටිප්ලයි වෙච්ච එක දැන් වෙන්නේ නැහැ කියලා කියත හැකියි. හැබැයි මල්ටිප්ලයි වෙන්නත් අපේ රටේ තියෙන සල්ලි ටික අපි ඉම්පෝර්ට්ස් වෙනුවෙන් පිටට යවුවොත් ඒ මල්ටිපිකේෂන් එකට වඩා රටේ තියෙන සල්ලි ටික එළියට ගියපුවාම වෙන ඩැමේජ් එක වැඩි මේ වෙලාවට. මේ සියල්ලම අපි සලකලා බලලා තමයි මම හිතන්නේ මුදල් අමාත්‍යාංශයේ ඒ අවශ්‍ය තීන්දුව తీරන ගන්න. ඉතින් මම බොහොම කැමතියි මේ වගේ දේවල් වලට. දැන් මේවා
එතකොට එක්ස්පර්ට්ස්ලා ඉන්නවනේ. සෝ එක්ස්පර්ට්ස්ලා යමක් කියනවා නම් අපි ඒක පිළිගැනීම සහ අපට නොතේරෙන දෙයක් තියෙනවා නම් අපි ඒක විග්‍රහ කරගන්න එක තමයි වඩා හොඳ වෙන්නේ. මොකද දැන් දොස්තර මහත්තයාගේ වැඩේ ඉංජිනේරුවට කරන්න බෑනේ. ඒ නිසා ඒ අදාළ ආයතන තියෙනවා, අදාළ නිලධාරීන් ඉන්නවා, මේ අයට විශාල පඩනඩි අපි ගෙවනවා. ඉතින් ඒ අයට තියෙන රාජකාරිය තමයි මේකට ගැලපෙන මොඩල් එක මොකක්ද කියන එක අද රටේ ජනතාවට දෙන එක. ඉතින් මම විශ්වාස කරනවා ඒ අය තමන්ගේ රාජකාරියත් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම හිතන්නේ අපි ආර්ථිකයේ අපට අවම බලපෑම් වලින් ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය වෙන්නේ. අපි විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, මුදල් අමාත්‍යාංශයට මෙවර අයවැයේදී අපි යෝජනා කරපු සියලුම යෝජනා ටික අයවැය කතාව ඇතුලේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක අපි තාම සතුටු වෙනවා. මොකද මේ ජනාධිපතිතුමා ජනාධිපති වෙලත් එතුමා පුනර්ජනනීය බලශක්තිය ගැන විශාල විශ්වාසයක් තිබුව පමණක් නෙමෙයි මේක තමාගේ කාලය තුල එතරම් ඩ්‍රයිව් කරන්න ඕන කියන ඒ බලාපොරොත්තුෙන් තමයි එතුමා ඉන්නේ. ඒ නිසා තමයි මේ අමාත්‍යාංශය බිහි වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපට ආණ්ඩුව පැත්තෙන් වෙනදට වඩා සයිඩ් සපෝට් එකක් අපිට තියෙනවා, බෑකප් එකක් අපිට තියෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලපු සියලුම දේ ලැබිලා තියෙන්නේ. ඒකත් එක්කම දැන් මේ රිනියුවබල් එනර්ජි එකතු වීමේ වාසි මොනවද? අපි ගත්තොත් එහෙම දැන් ඉතිහාසය ගත්තොත් අපි 100%ක්ම රිනියුවබල් එනර්ජි වලින් ස්වයංපෝෂිත වෙච්ච රාජ්‍යයක්. ඊට පස්සේ ජනගහනය වැඩිවීමත් එක්ක තමයි අපි ෆොසිල් ෆුවල් වලටයි වෙන වෙන ඔප්ෂන්ස් වලට අපි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට ලෝකේ සියලු රටවල් අද කතා කරනවා 100% රිනියුවබල් වලින් යන්න පුළුවන් නම් එක පැත්තකින් එනර්ජි සේවිං එකක් වෙනවා, ඊගාවට පරිසර දූෂණය අඩු වෙනවා, ඊළඟට අපි ෆොසිල් ෆුවල් වලින් වියදම් කරන්න ඕන විශාල මුදලක් ඉතිරි වෙනවා. ඉතින් මේක තමයි අනාගතය කියන එක ලෝකෙම පිළිඅරන් තියෙනවා. ඒ නිසා අද අපිටත් පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ ඉලක්ක ඔස්සේ ගමන් කරලා විශාල වෙනසක් මේ රටේ ඇති කරන්න. උදාහරණයක් විදිහට අපි දැනටත් 50% පමණ අපේ විදුලිය නිෂ්පාදනය කරන්නේ ෆොසිල් ෆුවල් වලින්. අපිට අවුව තියෙනවා, අපිට උලං බලය තියෙනවා, ඒ වගේම වෙන අපිට බයෝමෑස් වගේ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ තිබුණට මේවා ගැන කතා බහ කරාට මේකට ප්‍රයොරිටි එකක් හම්බුන්නේ නැහැ. හදාගත්ත ජනාධිපතිතුමා මේ ප්‍රයොරිටි එකක් බවට පත් කළ විතරක් නෙවෙයි වෙනම අමාත්‍යාංශයක් පත් කරලා ටාගට්ස් දීලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්ලෑන්ස් එක හදලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ සියල්ලම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. අපේ සැලැස්ම තියෙන්නේ අවුරුදු 3ක් ඇතුළත මෙන්න මේ කියන නිවාස ලක්ෂයක්. කියන්නේ දුප්පත් පවුල් ලක්ෂයක් අපි තෝරගෙන මේ ලක්ෂයටම සෝලා වලින් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරන්න අවශ්‍යතාවය දීලා ඒගොල්ලන්ගේ විදුලි බිල 0 කරන ගමන්ම ඒ අයගෙන් මේ විදුලි ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 500ක් එකතු කරගන්න. ඒ වගේම අපේ ව්‍යාපෘතියක් තවත් අපි යෝජනා කරලා තියෙනවා 100 kV ට්‍රාන්ස්ෆෝමර්ස් 10000ක ගමට බලාගාරයක් කියන සංකල්පය යටතේ මෙගාවොට් 1000ක් එකතු කරගන්න. ඉතින් මේ ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 1000ක් ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන පමණක් නෙමෙයි අපි ව්‍යාපාරිකයන් 10000ක් නිර්මාණය කරනවා. මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් ඒ ප්‍රදේශයේ පදිංචි කෙනෙකුට තමයි ආයුධම් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ව්‍යාපාරිකයන් 10000ක් බිහි වෙනවා. අනික් පැත්තෙන් ගත්තොත් දැන් ව්‍යාපාරිකයෙක් විදිහට මගේ ඉඩමේ මම සෝලා ගහන්න මම ඉන්වෙස්ට් කරනවා. කවුද සෝලා එක ගහන්න ඕනේ? ලංකාවේ ඉන්න සෝලා කම්පනීස් ටික. ලංකාවේ දැනට සෝලා කම්පනීස් 200කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ අයට තමන්ගේ බිස්නස් එක ග්‍රෝ කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ සියලු දෙනාටම දැනට තියෙන ව්‍යාපාර වලට වඩා දැනම තියෙන තමන්ගේ තියෙන කැපැසිටි එක වැඩි කරගන්න වෙනවා. මොකද අපි මේ කතා කරන ඉලක්කම මහා ලොකු ඉලක්කමක්. එහෙමනම් ව්‍යාපාරිකයෝ 10000ක් බිහි වෙනවා. ඊළඟට සෝලා කම්පනීස් වලට අවශ්‍ය කරන වැඩ ටික ලැබෙනවා. මේ වැඩ ටික ලැබෙනවා කියන්නේ මොකද්ද? වැඩ ටික ලැබෙනවා කියලා කියන්නේ සෝලා ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෑන්ඩ් වෙනවා. සෝලා ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෑන්ඩ් වෙනවා කියලා කියන්නේ අලුතෙන් තරුණයෝ රැකියාව බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අන්න රිනියුවබල් එනර්ජි සෙක්ටර් එකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ හරහා අපි සියලුම අධ්‍යාපන ආයතන වලට අධ්‍යාපන අමාත්‍යාංශයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අපි කියනවා රිනියුවබල් එනර්ජි සෙක්ටර් එක එක්ස්පෑන්ඩ් වෙනකොට ඒකට ගැලපෙන කෝසස් පටන් ගන්න, ඒකට ගැලපෙන උපාධි පටන් ගන්න, මේක රාජ්‍යාංශ පමණක් නෙවෙයි පුද්ගලික අංශයටත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් පිටරට ඉඳන් ලංකාවට එන්න බලාගෙන ඉන්න මේ කොරෝනාත් නිසා ඒ රටවල් දාලා ඒ අයට මෙහෙල කරන රැකියාවක් අන්න හොඳ අවස්ථාවක් තියෙන එයාට සල්ලි තියෙන කට්ටියට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම රැකියාව බලාපොරොත්තුලා ඉන්න කට්ටියට සෝලාර් ඉන්ඩස්ට්‍රි එකට එහෙම රිනියුවබල් එනර්ජි සෙක්ටර් එකට තමන්ගේ රැකියාව අවශ්‍යතාවය හදාගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ අපි මේ කතා කරන ව්‍යාපෘතිත් එක්ක රිනියුවබල් එනර්ජි ජාතික විදුලි බල පද්ධතිය එකතු වීම පමණක් නෙමෙයි සමාජ සංවර්ධනයක් මේකින් වෙනවා. ඉතින් මේකද අපි යෝජනා කරනවා මේ සඳහා සමෘද්ධියෙන් දැනට
ආණ්ඩුවෙන් මුදලක් ගෙවන පවුල් ඉන්නවනේ. පවුල් ලක්ෂ 17ක් ඉන්නවා. මේ ලක්ෂ 17න් අපි කියන්නේ ලක්ෂයක් අපට දෙන්න ආණ්ඩුවෙන් රුපියල් 2500 ගානේ නිකන් ඒ පවුලකට ගෙවු පවුල් ලක්ෂයක් අපට දුන්නොත් ඒ පවුල් ලක්ෂය අපට කිලෝවොට් 5ක සෝලර් පැනලයක් ගහගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ පවුලට රුපියල් 2500ක ආදායමක් ආණ්ඩුවෙන් ගන්න නැතුව තමන්ගේ වහලේ හයි කරන සෝලයෙන් ගන්න පුළුවන්. ආණ්ඩුවට දෙන වාසිය මොකද්ද? පවුල් ලක්ෂයක් සමුදෙන් අයින් 2500 ගාන ලක්ෂයක් ඉතුරු වෙනවා. ඒ ලක්ෂයට කියන වේදම් කර මුදල ඕන්නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන් මේ පවුල් ලක්ෂ වෙනුවෙන්. එහෙම නැත්නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන් තවත් දුප්පතුන් පවුල් ලක්ෂයකට ඒ පවුල් ශක්තිමත් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ පවුල් ලක්ෂයට එතකොට ජාතික විදුලි බලපත්‍රයට විදුලිය ලබා දෙන ගමන් කුඩා ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන ගමන් මම නම් බොහොම කැමති දේ තමයි හැමදාම ආණ්ඩුවෙන් මාසයකට ගාණක් බලාපොරොත්තු වෙලා හිටියනම් අපට ආණ්ඩුවේ සල්ලි එපා අපට දැන් සල්ලි තියෙනවා කියන ඒ මෙන්ටැලිටි එක වෙනස් වෙන එකම ලොකු දෙයක්. ඉතින් මේ වගේ අපේ ටාගට්ස් අතුල තියෙන්නේ විදුලිය ජනනය කරන එකම පමණක් නෙමෙයි ජාතික විදුලි බලපත්‍ර රිනියුබල් එකතු කරන එක පමණක් නෙමෙයි ඒ ව්‍යාපෘතිත් එක්ක මේ සමාජය ගොඩනගන එක. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අවශ්‍ය කරන්නේ මේ සමාජය ගොඩනගන එක. මේ රට ශක්තිමත් කරන එක. ඒකට ඒ සියල්ල එකතු වෙච්ච සැලසුම් තමයි අපේ අමාත්‍යාංශය තියෙන. මම මේ කිව්වේ කතා කරේ දෙකක් ගැන විතරයි. මම සාමාන්‍යයෙන් ඉතිහාසයේ හොයලා බලන කෙනෙක්. හැබැයි ඉතිහාසය හොයලා බලලා ඉතිහාසයට බැන බැන ඉඳලා තේරුමක් වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ ඉතිහාසයේ යම්කිසි ව්‍යාපෘතියක් අසාර්ථක වෙලා තියෙනවා නම් මන්දගාමී වෙලා තියෙනට හේතුව මොකක්ද කියන කාරණා. හැබැයි හේතුව අඳුරගෙන තියෙනවා. ඒ හේතුව අනුව අපි කාටවත් දොස් කියන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයකට ගත්තොත් එහෙම විදුලි බල මණ්ඩලය රිනියුබල් එනර්ජි වලට වඩා බේස් පවර් වලට කැමති. මේක රහසක් නෙමෙයි. හේතුව දැන් අපි ඩීසල් ප්ලාන්ට් එකක් දාලා එහෙම නැත්නම් ගල් අඟුරු ප්ලාන්ට් එකක් දාලා 100 මෙගාවට්ස් හම්බ වෙනවා කියලා කිව්වොත් කන්ටිනියස්ලි 100 මෙගාවට් හම්බ වෙනවා. හැබැයි රිනියුබල් අපි 100 එකතු කරා කියලා කිව්වොත් අවුව තියෙන වෙලාවට ලැබෙන්න පුළුවන් වලාකුලක් ආවොත් අඩු වෙන්න පුළුවන්. මේක සෝලාර් වලටත් එකමයි ඒ වගේ වින්ඩ් එකටත් එකමයි. එහෙම වුණාම සමහරවිට මමත් විදුලි බල මණ්ඩලයේ කෙනෙක් නම් මට වඩා ලේසි මොකද්ද? මොකද මගෙන් අහන්නේ විදුලිය කෝ රට අවශ්‍ය විදුලිය කියලා. එහෙනම් බොහොම ලේසි දේ තමයි 100ක් ඕන වෙනකොට 100ක් දෙනවා නම් බොහොම ලේසි. හැබැයි අද රිනියුබල් එනර්ජි ලෝකෙම රිනියුබල් පැත්තට හැරෙනකොට අපට විතරක් ඒ පැත්තට හැරෙන්නේ නැතුව ඉන්නත් බෑ. රටේ ආර්ථික පැත්තෙන් ගත්තොත් එහෙම හැමදාම මේ වගේ ෆොසිල් ෆුවල් වලට විශාල මුදලක් වේදම් කරලා රටක් ශක්තිමත් කරන්නත් බෑ. ඒ වගේම දැන් පහුගිය කාලේ හරි රිනියුබල් වලට යම්කිසි බයක් තිබුණා. එහෙම නැත්තම් මේකට වඩා මේක පහසුයි කියලා හිතුවනම් අද ඒක වෙනස් වෙලා තියෙනවා. අද රිනියුබල් ඇඩ් කරන්නේ කොහොමද කියන එක ලෝකේ තාක්ෂණය තියෙනවා. මේක රොකට් සයන්ස් නෙමෙයි. එතකොට විචල්්‍යතාවයක් එක්ක රිනියුබල් එනර්ජි සම්බන්ධ වෙනකොට ඒක කොහොමද මැනේජ් කරගන්නේ? ඒකට කොහොමද වෙන වෙන විසඳුම් ටික ලබා දෙන්නේ කියන එක තියෙනවා. උදාහරණයකට ගත්තොත් එහෙම දැන් අපි හැමදාම කතා කරන්නේ බේස් පවර් විදියට ෆොසිල් ප්ලාන්ට් එකක් නම් අපිට උදාහරණයක් හිතන්නකෝ අපි බැටරි ස්ටෝරේජ් එකක් පාවිච්චි කරනවා. 100 මෙගාවට්ස් බැටරි අපි ස්ටෝරේජ් එක පාවිච්චි කරොත් අපිට පුළුවන් ඔෆ් පීක් එකේ චාර්ජ් කරගෙන පීක් එකේදී රිලීස් කරන්න. එතනම අපිට සේවිං එකක් තියෙනවානේ. මේක ඕන විදුලි බල මණ්ඩලයටම කරන්න පුළුවන් නේ. ඒකේ ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා මේකේ. ඒ නිසා අපි කාටවත් දොස් කියන්නේ නැහැ. හැබැයි අපි විශේෂයෙන් මතක් කරගන්න විදුලි බල මණ්ඩලය මේ වෙනකොට අපේ අමාත්‍යාංශයත් එක්ක ඉතාමත් සුහදව කටයුතු කරනවා. මොකද ඒ අයගේ සහයෝගයත් එක්ක තමයි අපි මේ වෙනකොටත් 10000 ට්‍රාන්ස්මෝස් ප්‍රෝග්‍රෑම් එක ඒ වගේම පවුල් ලක්ෂයක් සඳහා සෝලර් පැනල් හයි කරන එක මේ සියල්ලම අපි කරන්නේ ඒගොල්ලොත්. ඒ නිසා මොකද යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් එයාව තනි නොකර අපි උත්තරේ හදලා දෙනවා නම් ඒ අයට අවශ්‍ය කරන්නේ සහයෝගය අපෙන් ලැබෙනවා නම් මම කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. දැන් අපි විදුලි බල මණ්ඩලය අපි කියලා කියන්නේ දෙකක් නෙමෙයි බොහොම සතුටෙන් එකට එකතු වෙලා මේ රටේ රිනියුබල් එනර්ජි පර්සන්ටේජ් එක වැඩි කරන්න ඕනේ. ජනාධිපතිතුමාගේ ටාගට්ස් වලට යන්න ඕනේ. ඒ තුලින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා සහ මේ සිස්ටම් එක ස්ටේබල් වෙනවා කියන එක අපි දෙගොල්ලම අවබෝධ කරගෙන එකට තමයි මේ ගමන යන්නේ. ඒ නිසා ඒ අසාර්ථක වෙච්ච සියලු තැන්වලට විසඳුම් එක්ක තමයි යන්නේ. ඒ නිසා මම කාටවත් අඩුපාඩු කියන්නෙත් නැහැ, දොස් කියන්නෙත් නැහැ. ඒකින් රිනියුබල් එනර්ජි එක දශමයක්වත් මේ සිස්ටම් එකට එකතු වෙන්නේ නැහැ. අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ අපි 2016 වල ටෙන්ඩර් කරපුවත් ටෙන්ඩර් අවෝඩ් කරපුවත්
තාමත් ජාතික විදුලි බල පද්ධතියට 100%ක් එකතු වෙලා නැහැ. 2017 ටෙන්ඩර් කරපුවත් තාම 100%ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙලා නැහැ. ඒ වගේම ඊට පස්සේ සුළු සුළුවෙන් පටන් ගත්ත සමහර ටෙන්ඩර් කරපුවත් ජාතික විදුලි බල පද්ධතියට 100%ක් එකතු වෙලා නැහැ. ඒකට හේතුව මේ රටේ මේ ක්‍රමවේදයේ තියෙන යම්කිසි ගැටලුවක් තියෙනවා. පර්මිෂන් ගන්න තියෙන ආයතන විශාල ප්‍රමාණයකින්. ඒ වගේම තව බාහිර ප්‍රශ්න රාශියක් මේකට තියෙනවා. ඉතින් අපි සියල්ලම ඉදිරියේදී අපි නැති කරන්න ඕනේ ඒ සියලු සහයෝගය. දැන් උදාහරණයක් විදිහට අපි මේකේ ප්‍රධාන වෙනස්කමක් විදිහට අපි දැන් ගෙවල් ලක්ෂ ව්‍යාපෘතියත් 10000 ට්‍රාන්ස්ෆෝමර්ස් ව්‍යාපෘතියත් ඇරෙන්න අපි මෙගා ව්‍යාපෘති 3ක් අපි ප්ලෑන් කරලා තියෙනවා. එකක් සියඹලාන්ඩුවේ මෙගාවොට් 100ක් සෝලර් පාක් එකක්. මේ කියන්නේ පාක්කයක් විදිහට. ඊළඟට පූන්රින් වල තියෙනවා සෝලාර් ඇන්ඩ් වින්ඩ් දෙකම එකතු වෙලා සෝලාර් 250කුයි වින්ඩ් 150කුයි. ඊළඟට මනාවල තියෙනවා වින්ඩ් තව 300කට ආසන්න ප්‍රමාණයක්. මේ පාක්ස් තුනම අපි ලෑස්ති කරන්නේ ඉඩමත් අපි ලෑස්ති කරලා සියලු පර්මිෂන් උත් ලෑස්ති කරලා අපි මේක ටෙන්ඩර් කරනවා. ඉතින් ටෙන්ඩර් කරපුවාම කවුරු හරි සිලෙක්ට් වෙන පුද්ගලයාට ටෙන්ඩර් එකකින් සිලෙක්ට් වුණා කියලා කියන දවසට පහුවදා ඉඳන් සයිට් එකට ගිහලා වැඩ පටන් ගන්න පුළුවන්කම තියෙනවා. අර පහුගිය කාලේ ටෙන්ඩර් කරලා පර්මිෂන් ගන්න අවුරුදු ගාණක් බලාගෙන ඉන්නුනා නම් ඒ පර්මිෂන් ගන්න පාර්ට් එක අපි කරලා දීලා ඉන්වෙස්ටර්ට සල්ලි වේදම් කරලා ඇවිල්ලා සයිට් එකේ වැඩ පටන් ගන්න විතරයි. ඒතර අපිට පුළුවන්කම තියෙනවා අපි ටෙන්ඩර් කරලා ඉවර වෙලා මාස 6ක් අවුරුද්දක් ඇතුළත මේ ව්‍යාපෘති වල ප්‍රතිඵලයක් ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න. මේ වගේ අපි අඩුපාඩු හොයාගෙන ඒ අඩුපාඩු වෙනුවෙන් අපි අවශ්‍ය කරන විසඳුම් ටික අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම දැන් අපි කතා කරන අනෙකුත් ව්‍යාපෘති ගත්තොත් සාමාන්‍ය ජනතාවත් එක්ක කරන ව්‍යාපෘති ගත්තොත් ඒවටත් අපි අවශ්‍ය කරන බැංකුවේ සහයෝගය වෙන්න පුළුවන්, විදුලි බල මණ්ඩලයේ සහයෝගය වෙන්න පුළුවන්, පර්මිෂන් ගැන අනෙකුත් ආයතන සහයෝගය වෙන්න පුළුවන්. මේ සියල්ලත් එක්කම කතා කරලා වැඩේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන සියලු සහයෝගයත් එක්ක තමයි අපි යන්නේ. වෙනදා අපි අවුට්පුට් එක ගැන කතා කරා. හැබැයි ඒකට යන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කවුද උදව් කරලා නැහැ. අපි ඒක තේරුම් අරගෙන ඒ සඳහා සියලු විසඳුම් ටික අපි ලබා දීලා තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එක සම්බන්ධව ගත්තොත් එහෙම දැන් සස්ටේනබල් එනර්ජි ඔතොරිටි සුනිත්ති බල ශක්තිය අධිකාරියට තමන්ගේ ඇක්ට් එකෙන්ම කුඩා ව්‍යාපෘති කරන්න බලය ලබා දෙන්න අවස්ථාව තියෙනවා. හැබැයි CB ඇක්ට් එක ගත්තාම CB ඇක්ට් එක 2013 වෙනස් වුණාට පස්සේ ලීස් කොස්ට් එකට තමයි විදුලිය මිලදී ගන්න ඕනකම තියෙනවා. ඒතර මේකත් එක්ක යම්කිසි මත ගැටීමක් තියෙනවා. මේක අපි කොහොමද කරන්න කියන සම්බන්ධව. ඉතින් මම කියනවා මේ වෙලාවේ ඒකත් එක්ක අපි ප්‍රශ්න හදාගන්න යන්නේ නැහැ. මොකද මේ දෙකම අපිට එකතු වෙලා අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා. ප්‍රධාන දේ අපිට මේ ඕනෙම ඇක්ට් එකක් කියනවා. මේවා ගලේ කොටලා නැහැනේ. මේවා රටේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්න ඕනකම තියෙනවා. දැන් අතික ජනාධිපතිතුමන් තාමත් පැහැදිලිව මේ රටේ තියෙන අනපනත් විශාල ප්‍රමාණයක් වෙනස් විය යුතුයි කියන එක හැංගි හොරාන්න මේ ලිපිට කියනවා. ඒ සඳහා කරන්න ඕන වෙනස්කම් ටික දැන් කතා බහ කරනවා. ඒ වැඩේ යනවා. ඒ වගේම තමයි රිනියුබල් එනර්ජි අපි එකතු කරනකොට මෙගාවොට් 100කින් නිෂ්පාදනය කිරීමේදී ගන්න ලාභයත් ඒ වගේම රට ඇතුලේ ව්‍යාපාරිකයෙක් බිහි කරලා ඒ අය විදුලිය අඩුවෙන් ලබා ගන්න ගමන් ව්‍යාපාරිකයෝ විදිහට ශක්තිමත් කරනවායි කළ යුතුයි කියන දේශීය ව්‍යාපාරිකයන් හදන්න ඕන කියන කන්සෙප්ට් එක ගත්තාම මේ දෙක අපි දෙවිධයකට බලන්න ඕන මිසක් මේ දෙක අපි එකම විදිහට බලලා මේ රට හදන්න බෑනේ. ප්‍රායෝගිකව බලන්න ඕන. ඒ නිසා ඉදිරියේදී යම් වෙනසක් වුණ නම් ඒ වෙනසත් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේවා රටට ගැලපෙන විදිහට හදනවා මිසක් වෙන කොහේ රටක තියෙන නිසා හරි එහෙම නැත්නම් තව කොහේ හරි කරන නිසා හරි මේවා සදාකාලිකව මේ අපිට ඕන විදිහට කරන දේවලුත් නෙමෙයිනේ. මේක එන්න ඉදිරි කාලය තුල තව වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ අවශ්‍යතාවය තියෙන්නේ අවසාන ප්‍රතිඵල ලබා ගැනීම නම් ඒ අවසාන ප්‍රතිඵලය වෙනුවෙන් යම් වෙනස්කම් කරන්න ඕනොත් ඒ වෙනස්කම් කිරීමට මම හිතනවා අපි සේරම බැඳලා ඉන්නවා. මොකද ඇමතිවරයා විදිහට මමත් සමර්ථාවකාලී. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ගත්තාමත් ආවකාලී. ඒ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ ගත්තාමත් පෙන්ෂන් යනකන් ඉන්න පුළුවන්කම තියෙනවා. පෙන්ෂන් ගියාට පස්සේ මොකද කරන්නේ? පෙන්ෂන් යන්න කලින් බැරි වෙලා හරි හදිසි කරදරයක් වුණොත් ඒ නිසා මේක රටේ අවශ්‍යතාවයට ගොඩ නැගෙනවා මිසක් මේකේ අර මමත්වයක් තියාගෙන මේක අපේ කියලා කියාගෙන එහෙම හිර කරගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ශේෂ්ත්‍රයේ පමණක් නෙවෙයි සමස්ත ශේෂ්ත්‍ර රටේම. ඒ නිසා ඒව වෙනස් වෙන්න ඕන නම් වෙනස් වෙයි. සහ ඒ වෙනස් කළ යුතුයි. ඊළඟට අපි ගත්තොත් එහෙම රිනියුබල් එනර්ජි එකතු කරනකොට ඔබතුමිය කිව්වාගේම බේස් පවර්ත් එක්ක. එහෙම නැත්නම් දැන් මේ කියන රිනියුබල් එකතු කිරීමේදී සිස්ටම් එකට යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒකට මොකද කරන්නේ? ඉතින් මේක දැන් විදුලි බල මණ්ඩලය අපි කියමුකෝ දැන් ට්‍රාන්ස්ෆෝමර්ස් ටික අපි මීට කරලා තියෙනවා.
ඇත්තම කතාව අපේ රටේ මේ වෙනකොට මේ තියෙන ට්‍රාන්ස්ෆෝමර්ස් 20000ම මීට කරලා තිබුණා නම් හොඳයි. හැබැයි වෙලා නැහැ. හැබැයි දැන් වෙලා නැහැ කියලා නොකරින්න ඕන කමක් නැහැනේ. ඒ නිසා දැන් මම ඉතාමත් උනින් දන්නවා. දැන් විදුලි බල මණ්ඩලය ඉතාමත් ශීඝ්‍රයෙන් මේ ට්‍රාන්ස්ෆෝමර්ස් සියල්ලම මීට කරන්න අවශ්‍ය කරන මූලික අඩිතාම යොදලා ඉතාමත් වේගෙන් මේක කරනවා. ඊළඟට අපි ගමුකෝ සබ්ස්ටේෂන් තියෙනවා කියලා. ඒ සබ්ස්ටේෂන් එක හදනකොට හැදුවේ ඒ වෙලාවේ එතන තියෙන අවශ්‍යතාවයට. අද ගම්මාන වැඩි වෙලා තියෙනවා. සහ අපි දැන් රිනියුවබල් ජෙනරේට් කරගන්න එතනින් නම් එතනින් ජෙනරේෂන් ඒ කියන්නේ නැෂනල් ග්‍රිඩ් එකට දෙනකොට අර සබ්ස්ටේෂන් එක. ඒ සබ්ස්ටේෂන් එක පවර්ඩ් මදි වෙන්න පුළුවන්. ඒක එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ. ඉතින් මේවා එකක්වත් කරන්න බැරි දේවල් නෙමෙයි. සහ ඉතින් ඉතිහාසයේ මේක නොවන කියලා බයින්නත් බෑනේ. සමහර ලාවට අද තියෙන අවශ්‍යතාවය නෙමෙයි එදා තිබුණේ. එදා තියෙන අවශ්‍යතාවය තමයි ඒ සබ්ස්ටේෂන් හැදුනේ වෙන්න පුළුවන්, ඒ ග්‍රිඩ් ලයින් හැදුනේ වෙන්න පුළුවන්. හැබැයි දැන් අද අවශ්‍යතාවයට මේ සියල්ලම එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. අවශ්‍ය කරන වෙනස්කම් ටික කරන්න පුළුවන්කම තියෙන මේ එකක්වත් කරන්න බැරි දේවල් නෙමෙයි කරන්න පුළුවන් දේවල්. හැබැයි අපි විශේෂම දේ තමයි මේ සඳහා ගතවන කාලය අවම කර ගැනීමත් මුදල් අවම ප්‍රමාණයකින් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕනකම තියෙන්නේ. ඒත් එක්කම දැන් සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ගත්තොත් විදුලිය කීයට විදුලි බල මණ්ඩලයේ මිලදී ගත්තත් ඔයාගේ බිල වෙලාවට ගෙවුවේ නැත්නම් කපනවනේ. ඉතින් අපිට පොඩි වගකීමක් තියෙනවා. අපි විදුලි බිල්ලට අය කරන නිසා හරි විදුලි බිල අය ගෙවුවේ නැත්නම් කපන නිසා අපි සර්විස් එක දෙන්න ඕනේ. ඒ නිසා අපි වගකීමේ පැත්තෙන් පැදලා ඉන්නවා. එතනදී අපි නිකන් හිතන්නකෝ. දැන් අපි මේ කතා කරන රිනියුවබල් එනර්ජි එකතු කරන වැඩසටහනකදී ජාතික පද එකතු කරන වැඩසටහනකදී දැන් මේකට ප්‍රයිවට් ඉන්වෙස්ටර් කෙනෙක් ලෝකල් වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන් කවුරු හරි ඉන්වෙස්ට් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට අපිට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට ඒ කියන්නේ අපේ කොස්ට් එක අපි හිතමුකෝ නිකන් රුපියල් 15000ක් කියන්නේ සාමාන්‍ය ගත්තොත් මට 16ට 17ට අඩුවෙන් රුපියල් 10ට 12ට විදුලිය එයා ජෙනරේට් කරලා මට දෙනවනම් මට ප්‍රොෆිට් එකක් නේද? මම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ නැතුව මට 16ට 17ට මට වියදම් වෙන කොස්ට් එක වියදම් වෙන යුනිට් එකක් 10කට 12කට දෙනවනම් මට එතනම 4 රුපීස් ලාභයක් තියෙනවා. ඒ නිසා මේ සෙක්ටර් එක ඉතාමත් ඉක්මනින් ඉතාමත් වේගෙන් දියුණු කරන්න පුළුවන් සෙක්ටර් එකක්. මොකද අපි ඉන්වෙස්ට් නොකර සමහර දේවල් තියෙනවා අපිම ඉන්වෙස්ට් කරන්න ඕනේ. දැන් අපි පාරක් ගන්නකො. දැන් පාර අපි ටෝල් හයිවේ එකක් දාන්න නැතුව කවුරුත් ඉන්වෙස්ටර් කෙනෙක් එන්නේ නැහනේ. ඒ දැම්මත් එයාට මනි රිකවර් කරගන්න පුළුවන් කාලේ අවුරුදු 100ක් ගියොත් ඒ මිනිහා එන්නේ නැහනේ. එයා සමහර ලාවට කොච්චර වුණත් වියදම් වැඩි වුණත් ආණ්ඩුවටම ණය වෙලා හරි පාර හදන්න වෙනවා. හැබැයි අපේ සෙක්ටර් එකේ එහෙම නැහැ. අපේ සෙක්ටර් එකේ අපිට ඕන තරම් ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන් ඒ වගේම පිටරට ඉන්න ව්‍යාපාරිකයන් පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. මොකද අපිට අපි බලන්න ඕනේ අපි බලාපොරොත්තු වෙන අඩු ගාණට අපිට ලැබෙනවද? කොච්චර ඉක්මනින් ලැබෙනවද? ලැබුණාම මම වාගෙන් අරගෙන තමයි මං අරට ගෙවන්නේ. ඉතින් මේ සෙක්ටර් එක තමයි තාමත් වේගෙන් දියුණු කරන්න පුළුවන්. ඉතින් මේවට අපි විදුලි බල මණ්ඩලයත් එක්ක අපි සියලු දෙනාම එකට එකතු වෙලා කොහොම අවබෝධයෙන් දැන් කටයුතු කරනවා. මේ එකක්වත් කරන්න බැරි දේවල් නෙමෙයි. විදුලි මාෆියාව ගැන නම් කියනවා. හැමෝම කියන බොහොම ජනප්‍රිය මාතෘකාවක්. මොකද පාතාලයට වගේම බෙහෙත් මාෆියාව කියනවා, ආයුධ මාෆියාව කියනවා, විදුලි මාෆියාව කියනවා. ඉතින් මම කියන්නේ මාෆියාවක් ගැන කතා කරන්න ඕන නම් මට මේ ඇමතිකම දෙන්න ඕන එකක් නැහැනේ. මගේ වගකීම මොකද්ද? මාෆියාව ගැන කතා කරන එකද මගේ වැඩේ කරන එකද? මට නම් මේ කිසි දෙයක් මාෆියාවක් නෙමෙයි. මාෆියාවක් තිබුණොත් ඒ මාෆියාවත් එක්කත් හැප්පෙන්න කියලා තමයි මේක දීලා තියෙන්නේ. ඒ නිසා මේ මාෆියාද නැද්ද කියන එක අදාළ වෙන්නෙම නැහැ. මොකද වැඩ කරන්න බැරි මිනිහෙකුටයි වැඩ කරන්න නැති මිනිහෙකුටයි මාෆියාගේ ඉන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ වර්තමාන ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව නිදහසට කාරණා නෙමෙයි වැඩේ කෙසේ හෝ කරන එක. මම හිතනවා ජනාධිපතිතුමාගෙනුත් අපට ඒකට ආශිර්වාදය තියෙයි. ඒ නිසා අපි කිසිම පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් නැතුව රට වෙනුවෙන් මේ ගන්න හොඳ තීන්දුව తీරන ඒ සඳහා ක්‍රියාත්මක කරන ක්‍රමවේදය මේ සියල්ලටම ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ආණ්ඩුවේ ආශිර්වාදය තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මට නම් මාෆියාව අදාළ වෙන්නේ නැහැ.
අපි දැන් මං කලින් කිව්ව ප්‍රධාන පාක්ස් තුන සියඹලාන්ඩෝ පූර්ණරින් සහ මැනා. මේ පාක්ස් තුන අපි තාමත් ඉක්මන් මේකට අපි ඉඩම් ටික නිදහස් කරගන්න වැඩ ටික කරගෙන යනවා. ඉතින් අපි ජනාධිපතිතුමාට විශාල සහයෝගයක් ලැබුණා. ජනාධිපතිතුමා ඔය ඉස්සෙල්ලාම දවස් 14ක් ඇතුළත අවසර දුන්නේ නැත්නම් ඒක අවසර දුන්නා හා සමානයි කියන පළවෙනි කතාව කිව්වෙත් අපේ අමාත්‍යාංශයේ සාකච්ඡාවේදී. ඒක අපිට ලොකු හයියක්. මොකද එතුමා ඒ කතාව කිව්වේ ඒ වාසිය පාවිච්චි කරලා හොර වැඩ කරන්න කියලා නෙමෙයි. හරි වැඩේට මේක පාවිච්චි කරන්න. අපි ලෑස්ති හරි වැඩේට පාවිච්චි කරන්න. අපිට ඉඩම් ටික නිදහස් කරගන්න අවුරුදු ගාණක් යනවා නම් කොහොම රටක් දියුණු කරන්නේ? ඒ වගේම අවශ්‍ය කරන පර්මිෂන් එක ගන්න අවුරුදු 10ක් යනවා නම් ඒ කියන්නේ මේ එක මිනිහෙක්ගේ ජීවිත කාලය ගත්තාම ව්‍යාපෘති කීයද කරන්න වෙන්නේ? ඒ නිසා තුමාගේ ආශිර්වාදය අපට ලබා දීලා තියෙන නිසා අපි විශ්වාස කරනවා අපිට මේවා බොහොම ඉක්මනින් කරන්න පුළුවන්කම ලැබෙයි. අපි දැන් අපේ නිලධාරීන් බොහොම උනන්දුවෙන් මේ වැඩේ කරගෙන යනවා. ඒක අපිට අනිකුත් සියලුම අමාත්‍යාංශයෙන් අවශ්‍ය කරන සහයෝගය අපිට ලැබෙනවා. ඒ අනුව අපිට මේ ප්‍රධාන පාක්ෂ තුනම අපිට කරන්න පුළුවන්. ඒ වගේම අපි තාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙන මේ ආයවැය කතාවේදී කියලා තියෙන වගේම ඕෆ්ෂෝර් වින්ඩ් එකත් අපි පටන් ගන්නවා. මොකද මේ රටේ භූමිය පාවිච්චි කරන්නේ නැතුව offshore wind අපි තාමත් ඉක්මනින් විශාල ප්‍රමාණයක් ජාතික පද්ධති එකතු කරන්න අපි අවශ්‍ය කරන මූලික අඩිතාලම යොදනවා අපි. ඒ වගේම තමයි අපි floating solar. දැන් floating solar ගත්තොත් එහෙම වගා කරන භූමිය එක අඟලක් අපිට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මෙගා හයිඩ්‍රෝස් තියෙන සෑම ජලාශයකම මේ වෙනකොටත් grid එක තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ ජලාශයේ ඉඳලා grid එකේ තියෙන හයිඩ්‍රෝ එකේ තියෙන සබ්ස්ටේෂන් එකට කනෙක්ට් කරන්න විතරයි අපිට තියෙන. ඒ කියන්නේ කනෙක්ටිවිටි එකත් බොහොම පහසුයි. එහෙනම් අපිට offshore wind එකෙන් විශාල විදුලි දාතාවක් එකතු කරන්න පුළුවන් වගේම floating solar වලදී අඩු වියදමකින් අපිට දවල් කාලේ එකම transmission line එකේ solar වලින් generate කරපු ටික අපිට distribute කරන්න පුළුවන්. රැයට hydro එකෙන් එන විදුලිය අපිට distribute කරන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ අලුත් දේවල් වලට අපි තාමත් වේගෙන් අපි යනවා. ඉතින් මෙතනදී මම හිතන්නේ ඔය කියන local investors ලටයි ඒ වගේම international investors ලට හැමෝටම ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. foreign direct investment දැන් BOI එක හරහා තමයි එන්න ඕනිකම. ඉතින් මම මේකත් අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් මේකටත් ක්‍රමවේදයක් හදලා තියෙනවානේ. FDIs එනවා නම් through BOI එන්න ඕනේ. ඒ වගේම G2G එනවා නම් foreign ministry through එන්න ඕනේ. ඉතින් අපිට දැන් මේ බොහොම පහසුයි මේක. මොකද මෙහෙම නැත්තම් මේක සේරම අපේ ඇඟටනේ තියෙන්නේ. අපිට කරන්න වෙනවනේ. දැන් කවුරු හරි ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා නම් ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඒගොල්ලන්ට BOI through ඇවිල්ලා ඒ ටික ඒ පර්මිෂන් ටික ලැබුණාම එයාට පුළුවන් අපි ගාවට එන්න. ඒ වගේම G2G මොන හරි එනවනම් ඒකත් ෆොරන් මිනිස්ට්‍රි ආපුවාම අපි ලෑස්ති මේ දෙගොල්ලන්ට උදව් කරන්න. අපේ ටෙන්ඩර් ප්‍රොසීඩර් එකවල එන්න පුළුවන්. ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් මොන හරි එනවනම් මම දැක්කා චීන තානාපතිතුමා මුණ ගැහිච්ච වෙලාවෙත් චීන තානාපතිතුමා ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා තිබුණේ අපේ ඉන්වෙස්ටර්ස් දෙන්න කියලා. So the ඉන්වෙස්ටර්ස්ලා අපි ඉල්ලනවා නම් ඉන්වෙස්ටර්ස්ලාව සම්බන්ධ කරන්න ක්‍රමයකට අපි හදා ගන්න ඕනේ. ඒක ටෙන්ඩර් ප්‍රොසීඩර් එකේ ගිහිල්ලා සම්බන්ධ කරගන්නවද? එහෙම නැත්නම් G2G අපි ගෙන්න ගන්නවද? මේක ආණ්ඩුව තීන්දුව කරන්න ඕනේ. ඒක ආණ්ඩුවට මේ අවශ්‍යතාවය තියෙනවා කියන එක තාමත් පැහැදිලි දැන්. අපි අපිලාස් වෙන අමාත්‍යාංශයක් විදියට G2G එනවා නම් ඒකටත් කේට කරන්න. ඒ වගේම FDI විදියට එනවා නම් ඒකටත් අපේ පැත්තෙන් කරන්න තියෙන ඒ සහයෝගය කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මේක ආණ්ඩුව තමයි තීන්දුව කරන්න ඕනේ. අපි රටේ අවශ්‍යතාවය මොකද්ද ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මොකද්ද ඒකට අපි පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් කරන්න ඕන නම් අපි කොහොමද කරන්නේ කියන එක. මොකද මම අර කලින් කිව්ව දෙයට අපේ සෙක්ටර් එක තමයි බොහොම ලේසියෙන් අපි වියදම් කරන්නේ නැතුව ඉන්වෙස්ටර්ස්ලා ලව්වා ඉන්වෙස්ට් කරගෙන අපිට පාරිභෝගිකයන් මුදල අය කරගෙන ඒ ඉන්වෙස්ටර්ට ගෙවන්න පුළුවන් ක්‍රමවේදයේ තියෙන ප්‍රධානම සෙක්ටර් එකක් තමයි අපේ සෙක්ටර්. ඉතින් මේකට අවශ්‍ය කරන්නේ අවශ්‍ය කරන තීන්දුව తీරන නිවැරදි වෙලාව ගැනීම පමණයි. ඒ තුළ මේක විශාල වශයෙන් වැඩි දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඉස්සෙල්ලාම දැන් ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ජනාධිපති වෙන්න කලින් 80%ක් රිනියුවබල් ගැන කතා බහ කරලා තිබුණා. ඊට පස්සේ ජනාධිපති වෙලා අපේ ආණ්ඩුවක් හැදුවට පස්සේ අපි ඒක 10%ක් අපි අඩු කරගත්තා. 70% බවට අපි පත් කරගත්තා. දැන් මේක දැන් ඔබතුමාලා දන්නවා කවුරුත් දන්නේ නැති දෙයක් තියෙනවා. දැන් අපේ අමාත්‍යාංශයේ සම්බන්ධ වෙලා තියෙන්නේ කෙලින්ම විදුලි බල මණ්ඩලයට. ඒතර විදුලි බලය කියන එක මේ රටේ දවසින් දවස වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේක ජෙනරේෂන් ප්ලෑන් එකක් තියෙනවා. අපි තාමත් දුවන්නේ පරණ ජෙනරේෂන් ප්ලෑන් එකට. ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් 80 කියලා ඊට පස්සේ 70ට බැසුවට තාම ජෙනරේෂන් ප්ලෑන් එක
70%ක් යන්න ඕන කියන එක අපි අනවුන්ස් කරලා නැහැ. හැබැයි දැන් අපිට ඉතාමත් පැහැදිලිව මේ 2021 අයවැය කතාවත් එක්ක මේ 70% ගැන කතා කරලා තියෙන නිසා සහ පුනර්ජනනීය බලශක්තිය ගැන හැමෝම සාකච්ඡා කරලා තියෙන නිසා උනන්දු නිසා අපිට පුළුවන්කම තියෙනවා ජෙනරේෂන් ප්ලෑන් එකට අපිට ගැසට් කරන්න 70%ක් පුනර්ජනනීය බලශක්තිය තිබිය යුතුයි අහවල් කාලේ වෙනකොට කියලා. එතකොට CB එක දැන් තියෙන ප්ලෑන් එක පැත්තකින් තියලා 70%ක් රිනවබල් එනර්ජි එකතු කරන්නේ කොහොමද කියලා අලුත් ජෙනරේෂන් ප්ලෑන් එකක් හැදෙන්න ඕනකම තියෙනවා. ඒ ප්ලෑන් එක තමයි ඊට පස්සේ අපි සම්පූර්ණ කරගෙන වාර්ෂිකව ඒකට තමයි අපි ඇඩ් කරන්නේ. ඒ නිසා බලාපොරොත්තු වෙනවා 20 අයවැය තුන්වෙනි පාර කියවලා අයවැය සම්මත වුවාම ජෙනරේෂන් ප්ලෑන් එකට අපි රිනවබල් එනර්ජි අවශ්‍ය ප්‍රමාණය ගැසට් කරන්න. ඒකත් එක්ක විදුලි බල මණ්ඩලය තාමත් ඉක්මනින් ජෙනරේෂන් ප්ලෑන් එක වෙනස් කරපුවාම අපිට මේ ටික ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම දැන් අපේ සස්ටේනබල් එනර්ජි එක ගත්තොත් එහෙම මේක වන් ස්ටොප් ෂොප් එකක් විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. පහුගිය කාලය පුරාවටම වන් ස්ටොප් ෂොප් එකක් විදිහට නෙමෙයි තවත් පර්මිෂන් ගන්න තැනක් විදිහට තමයි සස්ටේනබල් එනර්ජි අතොරිටි තිබුණේ. හැබැයි අපි දැන් ඉතාමත් ඉක්මනින් මේක වෙනස් කරනවා වන් ස්ටොප් ෂොප් එකක් විදිහට අපේ වගකීම ඉෂ්ට කරන්න. ඒ නිසා තමයි මම කිව්වේ අපි ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරන්නේ අපි අර ප්‍රධාන රිනවබල් එනර්ජි පාර්ක්ස් වලින්. ඒ ටිකකින් අපි වගකීම් බාරගත්තා. අපි මේ ටික කරලා අපි ඉන්වෙස්ටර් දින වෙලා වැඩ පටන් ගන්න විතරයි. අර අපේ ජොබ් එක කරන්න පටන් ගන්න. සස්ටේනබල් එනර්ජි එක නියම තමන්ගේ ජොබ් එක අපි කරන්න බලාපොරොත්තු වෙන තාමත් ඉක්මනින්. ඉතින් මේ වගේ දේවල් එක්ක මම කියන අපට විශාල වෙනස්කම් ටිකක් අපට මේ ශේෂ්ත්‍රය තුල ඇති කරගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම සස්ටේනබල් එනර්ජි අතොරිටි එක අවුරුදු ගාණක් තිබ්බයි කියලා කිව්වට මේකට අවශ්‍ය කරන කාඩ් එක අනුමත වෙලා අවශ්‍ය සේවකයෝ බඳවගෙන තිබුණෙත් නැහැ. දැන් තමයි අපි කාඩ් එක අනුමත කරගෙන අවශ්‍ය සේවකයෝ බඳවා ගන්න අපි කටයුතු කරන්නේ. ඒ අවශ්‍ය සේවකයෝ බඳව ගත්තට පස්සේ අපිට මීට වඩා බොහොම සක්‍රියව මේ ශේෂ්ත්‍රයට දායක වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ හම්බන්තොට තියෙන දැනටත් අපේ තියෙන අපේ පොඩි පාර්කයක් තියෙනවා. අපි ඒකේ තමයි බලාපොරොත්තු වෙන්නේ R&D යුනිට් එක ඩෙවලොප් කරන්න. මොකද R&D අපි ඩෙවලොප් කරනවා වගේම අපිට විශාල සහයෝගයක් ඕනේ. ඒ සහයෝගය වෙනද මම අර මුලින් කිව්වා වගේ කැම්පස් වල අලුතෙන් කෝසස් පටන් ගන්න වෙනවා. ප්‍රයිවට් සෙක්ටර් එක මේකට කෝසස් පටන් ගන්න වෙනවා. මොකද මේ ශේෂ්ත්‍රයේ දියුණුනා වගේම ඒකට කේට කරන්න පුළුවන් කට්ටියක් මම හැදෙන්නත් එපා. නිසා මේක අපි R&D ඩෙවලොප් කරනවා වගේම ඒකට සමගාමීව අනෙකුත් ඒක රිලේටඩ් ආයතන වලනුත් ඒකට සහයෝගය දක්වන්න ඕනේ. ඉතින් අපි දැන් මේ සියල්ලම දැනට කතා බහ කරගෙන අපි යනවා. ඒ නිසා මේ සියල්ලම එකට සමගාමීව අපි ගෙවල් ලක්ෂ්‍ය කරන ගමන් 10000 ට්‍රාන්ස්ෆෝමර්ස් කරන ගමන් ප්‍රධාන සෝලාර් පාර්ක්ස් ටික එන ගමන් මේ සේරම එන ගමන් R&D පැත්තත් අපි වැඩි බරක් දාලා අපි මේ පැත්තත් දියුණු කරනවා.